අපි එහෙනම් දවසේ පිළිසඳර ආරම්භ කරමු. දැන් පිළිසඳර ආරම්භ කරන්නට කලින් එතුමා හඳුන්වා දීමට කලින් මම හිතනවා මේක තමයි හොඳම ප්‍රවිෂ්ඨයම නැත්නම් හඳුන්වා දීමට හොඳම කාරණාව කතාව බවට පත් වෙන්නේ. අපිට ඔබත් දැකලා ඇති මම මේ කියන්න යන වීඩියෝ එක පිළිබඳව YouTube එකේ සැරිසරන මේ වීඩියෝ එක පිළිබඳව දැන් අපි ඕනතරම් අවස්ථාවල පාසල් යන තීරණ කරන කාලේ ඉඳලා මැරෙනකම්ම අපේ ජාතික ගීය ඕනෑතරම් තැන්වල අපි ගායනා කරලා තියෙනවා. දැන් සමහරු කියනවානේ මට ගායන හැකියාවක් නැහැ කියලා. හැබැයි ඒ වුණාට අපි ඔක්කොම ගායකයෝ බවට පත් කරනවා අපේ රටේ ජාතික ගීය. අපිට ගායනා කරන්න බැරි නෑ. අපිට තාලය දන්නේ නැති තාලයක් අල්ලන්න බැරි කමක් නෑ. ඒක එක කාරණාවක්. ඊළඟට අපි ඕනෑතරම් වාරවල ගායනා කළාට සැබවින්ම මේ ගීය තුල අඩංගු කාරණා අපි ඔළුවට අරන්ද? එහෙම නැත්නම් ඒ පණිවිඩ අපි ඔළුවට අරන්ද? ඒ ඔස්සේ කටයුතු කරමින්ද මේ ගායනා කරන්නේ? එහෙම නැත්නම් පුරුද්දට කියාගෙන යනවාද කියන එක පිළිබඳව අපිට 10-12 වතාවක් හිතන්න වැදගත් වෙන ආකාරයේ වීඩියෝ එකක් අපිට දකින්න ලැබුණා. ඒ ඉදිරිපත් කරපු එපමණක් නෙවෙයි ඒ ගැන හිතන්න ජනතාවට පණිවුඩයක් දෙන ගමන් මේ රටේ බොහෝ කඩාවැටුණු ව්‍යාපාර ගොඩ ගන්න, ඒ වගේම රටක් විදිහට අපි ගොඩ නැගෙන හැටි කියා දෙන්නට ප්‍රවීණ උපදේශකවරයෙක්, දේශකවරයෙක් විදිහට කටයුතු කරන IHC ආයතනයේ විධායක අධ්‍යක්ෂවරයා, ප්‍රධාන විධායක නිලධාරීවරයා විදිහට කටයුතු කරන ප්‍රවීණ කළමනාකරන උපදේශක බ්‍රැඩ්ලි එමර්සන් මහතා එක්කයි අපි අද උදෑසන කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ පිළිසඳරෙන් ඔබට අපට සහ රටට වැදගත් වෙන කාරණා, ව්‍යාපාරික ක්ෂේත්‍රයට වැදගත් වෙන කාරණා බොහොමයක් මේ තුල අනිවාර්යයෙන්ම අන්තර්ගත වෙනවා. අයිබෝන් සුබෝදෑසනක් ඔබතුමාට. මම ටිකක් ඔබේ වෙලාවෙන් ගත්තා ඔබව හඳුන්වා දෙන්නට. මොකද මේ කාරණාව අතිශය වැදගත්. අපත් ඔබ එක්ක සම්බන්ධ වෙන්න මේ නිමිත්තක් බවට පත් වෙන නිසා. ඇත්තටම මේ බ්‍රැඩ්ලි මහත්මයා මේ වීඩියෝ එකත් එක්ක මතුවුණු තත්ත්වය ගැන මා කැමති ඉස්සලාම ඔබෙන් දැනගන්න. ඒක හොඳ ප්‍රවිෂ්ඨයක් සඳ අවධානය යොමු කිරීමක්. අපි කොච්චරනම් ජාතික ගීය ගායනා කරනවද? හැබැයි මේ පණිවිඩය අපි ඔළුවට අරන්ද කියන්නේ? බොහොම ස්තුතියි මට ආරාධනා කරාට. අපි සාමාන්‍යයෙන් ආයතනයක් පැත්තෙන් බැලුවොත් ආයතනයක් තුළ දැක්මක් තියෙනවා. ඒ දැක්ම ක්‍රියා කරන්න මෙහෙයුමක් තියෙනවා. ඒ මෙහෙයුමට අදාළ මානව සම්පත් අපි අය කරගන්නවා. ඒ මානව සම්පත් වලට අවශ්‍ය මැටීරියල් බාර දෙනවා, වෙනම සම්පත් බාර දෙනවා. ඒ වගේම වුන්ට අපි යම්කිසි ටාගට් එකක් දෙනවා අචීව් කරන්න කියලා. ඉතින් ඔය ළඟදී මෑතකදී අපි රිටයර් චාමි ඔෆිසර් ට්‍රේන් කරද්දී ප්‍රෝග්‍රෑම් එකක් කරා අපි from battlefield to boardroom කියලා. එතෙන්දී තමයි මේ සාකච්ඡාව ඇත්තටම ඉදිරිපත් උනේ. දැක්මක් කියලා කිව්වට පස්සේ රටක් වශයෙන් ආර්ථිකයක් ගොඩ ගන්න නම් ඒ රට තුලත් අපේ දේශීය දැක්මක් තියෙනවා. මගේ පුද්ගලික අදහස තමයි අපේ රටේ ඕනෑම රටක දේශීය ගීය කියන්නේ රටට ඉදිරිපත් වූ දැක්මක්. ඒ දැක්ම තුලින් අපිට යම්කිසි දෙයක් කරන්න පුළුවන් නම් ඒ නැෂනල් ඇන්තම් ඒ කියන්නේ දේශීය ගීය අපිට සැබෑ කරන්න පුළුවන්. අපිට සැබෑ කරන්න පුළුවන්. තාම සොඳුරු ගීතයක්. ඒ ගීතය තුලින් අපි කියලා තිනවා. ඔයා කිව්වා වගේ අපි මැරෙනකන් ඕක කියයි. සින්දු කියන්නේ හැකියාව තිබ්බත් නැතත් ඒ වෙලාවට නැගිටලා අපි ඇඟ හිරි වැටෙන තරම් ඕක කියනවා. හැබැයි සමහරකට අප පපුවේ අත තියාගෙන කියනවා, සමහරකට දඩියට හිස නමනවා. හැබැයි ඔය කියන වචන වලින් යම්කිසි දෙයක් අපිට දැනෙනවාද කියන එක තමයි ප්‍රශ්නේ. දැන් ආයතනයක් ගත්තොත් ආයතනයේ දැක්ම තමුන්ට දැනෙන්න ඕනේ. එතකොට තමයි එතන ඉන්නේ කට්ටිය කාර්ක මණ්ඩලයේ එහෙම නැත්නම් සේවක පිරිස ඒ දැක්මට ඉදිරිපත් වෙලා හිතට එකඟව වැඩ කරන්නේ. ඉතින් ඔය මේ පදනම තමයි එදා ඉදිරිපත් උනේ. අපි ජාතික ගීයේ අපේ රට ගැන කොච්චර කියනවාද? දානය පිරි රටක්. අපේ ඔබේ අපේ ශක්තිය කියන, ඔබේ අපේ මුක්තිය කියන ඇස්පිරේෂන්. එක ෆැමිලියක් වගේ, එක දරු කැලලක් වගේ ඉදිරියට යන්න ඕනේ කියලා කියනවා. එක මවකගේ දරුවෝ. ඉතින් ඒ වගේ මේ බලවත් very powerful මේ national anthem එකක් තියෙන රටක් අපි ඕක පුද්ගලිකව ඒ වෙනුවෙන් අපිට එක දෙයක් කරන්න පුළුවන් නම් මේ රටේ ලොකු වෙනසක් ඇති වෙයි.
ඒක මැති අපිට ලොකු වෙනසක් කරන්න බැරි මහත්මයා සඳහන් කරනවා වගේ. ඒ කියන්නේ නිදහසේ හිතන්න වචනෙන් වචනේ අරගෙන හිතුවත් අපිට බොහෝ දේ ඒ ඇතුලේ ගැබ් වෙලා තිබෙනවා කියන එක බොහොම හොඳින් පැහැදිලි වෙන කාරණා. ඒ අතර ඔබ හඳුන්වා දීමේදී මම ඊළඟට කියපු තාම සුවිශේෂ කාරණාවක් සහ ඔබේ වෘත්තීය ජීවිතය ඇතුලේ ඔබ කරන ප්‍රධානම කාර්යයක් සහ සේවයක් තමයි කඩාවැටීමට ලක්වන කඩාවැටීමට ලක් වෙලා තියෙන ආයතන ගොඩ ගැනීම සඳහා යලි ගොඩ නැගීම සඳහා අවශ්‍ය උපදේශනය ලබා දීම. මම ඉස්සල්ලාම දැනගන්න කැමති මේ පොදු තත්ත්වය සාමාන්‍ය තත්ත්වයේ ව්‍යාපාර ආයතන කඩාවැටෙන්නේ ඇයි? ප්‍රධාන වශයෙන් බලපාන පොදු කාරණා මොනවාද සහ ඒවට පොදුවේ යෙදිය හැකි පිළියම් මේ වගේ සාකච්ඡාවක ඒවා ප්‍රකාශ කිරීම විස්තර කිරීම පහසු නැහැ. නමුත් අපිට පොදු තත්ත්වයන් පිළිබඳව කතා කරමු. සාමාන්‍යයෙන් ආයතනයක් වශයෙන් ගත්තොත් ආයතනයක් ව්‍යාපාරයක් ක්‍රියා කරන්නේ ඒක අර එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් එක තුළ. රයිට් ඔය එන්වයරන්මන්ට් එකේ වෙනස්කම් වෙයි කියලා බලාපොරොත්තු නැති වුණාම තමයි. එහෙම නැත්නම් ඇන්ටිසිපේට් කරන්නේ නැති වුණාම තමයි ආයතන වලට මේ වගේ අවබෝධ වලට මූණ දෙන්න වෙන්නේ. එතකොට දැන් සාමාන්‍යයෙන් ආයතනක ඒ කඩා වැටෙන්න හේතුව ඒගොල්ලන්ගේ අර ප්‍රිපෙයාර් ලැහැස්ති නැතිකම. ඒ ගැන සම්කිසි විදියට දැක්මක් නැතුව ඒකට ලැහැස්ති වෙන්නේ නැතුව බෑකප් ප්ලෑන්ස් නැතුව තිබ්බම තමයි ආයතන කඩන් වැටෙන්නේ. මොකද හැම ආයතනයකම මම හිතන්නේ දැක්ම වෙන්නේ සමුද්‍ර ප්‍රතිලාභ ලැබෙන්න ඕනේ කියන එක තමයි. රටක් වුණත් එහෙමයි. ආර්ථික වශයෙන් ආර්ථික ප්‍රතිලාභ ලැබුණොත් තමයි රටක් සාර්ථක වෙන්නේ. ඒ වගේම තමයි ආයතනයකුත් අර ප්‍රාග්ධනයට ප්‍රතිලාභයක් ලැබුණොත් තමයි ආයතනයක් සාර්ථක වෙන්නේ. එතකොට ඔයාගේ ප්‍රශ්න කඩා වැටෙන්න හේතු වෙන්නේ අර පිටින් එන ෆෝසස් වලට අපිට මේක මූණ දීලා ඒක පාලනය කරගන්න තියෙන හැකියාව තමයි ආයතන ගොඩ එන්නේ. දැන් සාමාන්‍යයෙන් අද ගත්තොත් ඊයේ රිපෝට්ස් තිබුණා. සමහර ඒ කියන්නේ අභ්‍යන්තරික කාරණාවලට කලින් එනවා බාහිරින් එල්ලවන බලපෑම් වලට මුහුණ දී ගත නොහැකි වීම. එක්සැක්ට්ලි. ඒ මොකද අපි ව්‍යාපාරයක් කරන්නේ අපි ව්‍යාපාරය සම්බන්ධ වෙන්නේ බාහිර ඔව් එන්වයරන්මන්ට් එකත් එක්ක. ඒතකොට එතන තියෙන වෙනස්කම් වලට මේ වෙනස්කම් රටක් තුළ වෙන්න පුළුවන්, ප්‍රදේශය වෙන්න පුළුවන්, මුළු ලෝකෙම වෙන්න පුළුවන්. දැන් අද බලන්න අපි පැන්ඩමික් ගැන කතා කරනවා. ඔව්. රයිට් ඒක මුළු ලෝකෙටම බලපාන ප්‍රශ්නයක්. එතකොට ඒ වගේ ප්‍රශ්නයක් තුළ ඒක මනුව කරන්නේ කොහොමද? ඒක අපි කොහොමද ඒකට මුහුණ දීලා වෙනස්කම් කරන්නේ? මොකද ආයතන ගොඩක් හරි කඩා වැටෙන්නේ ලංකික ආයතන නෙමෙයි ප්‍රසිද්ධ ලෝක ආයතන පවා කඩාගෙන වැටලා තියෙන්නේ ඔය අර මැනුවරින් අර වෙනස් වෙන්න බැරි කමට තමුන්ට සුපුරුදේ කරගෙන යන්න ඕනේ කියන එක තමයි මං හිතන්නේ ආයතන කඩා වැටෙන තියෙන මූලික කාරණා. ඒ වෙනස්කමක් කරන්න බැලි සැහැල්ලු ගතියක් නැති ආයතන තමයි අර ගල් වෙලා තියෙන ආයතන තමයි කඩාගෙන වැටෙන්නේ. ඒ සැහැල්ලු ගතියක් අවශ්‍යයි ආයතනයක් වේවා ආර්ථිකයක් වේවා. එතනින් පාවෙලා එළියට එන්න පුළුවන් හැකියාවක් තියෙන හැම අර්බෝධයක් තුළම අවස්ථාවක් තියෙනවා. හැම එකකම every crisis has a opportunity කියලා කියනවා. එතකොට ඒ අවස්ථාව ගන්න පුළුවන් open mind එක කියන්නේ සම්මුතිය ඇප්ලිකේෂන් එක තමයි ඒකට ඉදිරිපත් වෙන්නේ කොහොමද කියන ඒ සහැල්ලු ගතිය තියෙන්න ඕනේ ආයතනයක් වුණාම. රටක් වුණාමත් ඒ සහැල්ලු ගතිය තියෙනවා. ඒකට තමයි ওই වගේ තැන් වලින් අපිට අර උණ ගහ ඒ අතට මේ අතට නැවිලා ඕන හුලඟකට ඔරොත්තු දෙගෙන ඉන්නවා වගේ. ඇත්තමයි. ඒ වගේ උදාහරණයක් තමයි ආයතනක නා රූට් එක හයියෙන් තියෙන්න ඕනේ. හැබැයි නැවෙන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්තම් කඩාගෙන වැටෙනවා. ඔව්. දැන් ඒ වගේම තමයි කඩාගෙන වැටෙන්නේ ඔය හේතු ප්‍රධාන වශයෙන් බලපානවා වගේ තමයි ඒකේ අනිත් පැත්තත්. කඩා වැටුණු එකක් ගොඩ ගැනීම ගොඩ නැගීම කියන්නේ ලේසි පාසු දෙයක් නෙමෙයි. ඕන දෙයක් බිහි කරන්න මේ ගත වෙන කාලය වගේ නෙමෙයි විනාශ වෙන්න එක තප්පරේ ඇති. හැබැයි යලි ගොඩ නැගීම ඊට වඩා බොහොම දුෂ්කර වැඩක්. මගේ අත්දැකීම් දෙකක් කියන්න. එකක් තමයි ස්පැනිෂ් බැංකුවේ මම හිතන්නේ 2000 අවුරුදු 2003 තමයි මම ආයතන බැන්ද. එතකොට ප්‍රමුඛ බැංකුව කඩා වැටිලා ආයෙ කඩාගෙන වැටෙන බැංකුව මේක වෙන්න කියලා තමයි තිබුණේ. ඒක තමයි මේ මතය පබ්ලික් ඔපිනියන්. එතකොට මම NTB එකේ වැඩ කරේ. එතනින් අස්සලා මෙතනට යද්දී ඒ හිටපු CEO මැක්ස් පෙලිස් මහත්මයා මගෙන් අහුවා ඔයා මෙතනට යන්නේ මේ බැලන්ස් ෂීට් එක බලලාද කියලා. මම කිව්වා ඔව් මම බැලන්ස් ෂීට් එක බැලුවා මේ බැංකුව මීට වැඩිය යට යන්න බෑ.
උඩට තමයි ගේන්න පුළුවන් එන්නේ. ඉතින් පළමුව උතන්ට ඕනෑම ආයතන ගොඩ ගන්න ආර්ථිකයක් වුණත් ගොඩ ගන්න පළමුවෙන් අපිට අවශ්‍ය වෙන්නේ අපේ පෞද්ගලික විශ්වාසය. ඒ විශ්වාසය අපිට පුළුවන් වෙන්න ඕනේ ඒ ඉන්න ඒ ආයතනයේ ඉන්න සේවක පිරිසට ඒ විශ්වාසය ආයි අලුත් වැඩිය කරගන්න. විශ්වාසයක් තිබ්බොත් තමයි ගමනක් යන්න පුළුවන්. so ඊට පස්සේ දැනගන්න ඕනේ ඒ ආයතන තුල ඒ වෙලාවේ තියෙන මේ ස්ට්‍රෙන්ත්ස් මොනවාද කියලා. දැන් සාමාන්‍යයෙන් මේක කියමනක් තියෙනවා ඉංග්‍රීසියෙන් ක්‍රයිසිස් එකක් වුණා. මේ ක්‍රයිසිස් එක තුලින් තමයි අපි මිදෙන්න ඕනේ. you have to come out from the crisis through the crisis කියලා තමයි කියන්නේ. අර්බුදය තුලින් ගොඩ නැගෙන එක තමයි. එතකොට ලෝකේ සාහිත්‍ය තුල ගත්තත් හොඳම නිර්මාණ බිහි වෙලා තියෙන්නේ වඩාත්ම අර්බුදකාරී වාතාවරණයක්. තමයි. so හැම අර්බුද කාලයක් තුලින් තමයි ඔය නායකයෝ හොඳම නායකයෝ බිහි වෙලා. ඔව් පිටු වෙලා තියෙන්නේ. එතකොට ඒ විශ්වාසය ඇති කරගෙන ඊට පස්සේ ආයතය තුළ තියෙන සම්පත් මොකක්ද කියලා දැනගන්න ඕනේ. ඒ සම්පත් වලින් අපිට සාමාන්‍යයෙන් කඩා වැටෙන ආර්ථිකයක් හෝ ආයතනයක් වේවා සම්පත් අඩුයි. වියදම් කරන්න ක්‍රමයක් නැහැ. ඉතින් සමහර කලකට කොටස් කරුවන්ගේ විශ්වාසය පවා කඩා වැටිච්ච තිබෙන තත්ත්වයක් තමයි එතන ඇති උනේ. පළවෙනි කාරණය තමයි තමුන් අවංකව ඇත්ත තත්ත්වය කොටස් කරුවන්ට සහ සමාජයට සහ ගිණුම් කරුවන්ට ඉදිරිපත් කරන්න. මේක තමයි ආයතනයේ ඇත්ත තත්ත්වය. මොකද ඒක ඉදිරිපත් කරන්නේ නැත්නම් සැක ඇති වෙනවා. සැක ඇති වුණාම කතා පැතිරෙනවා. ඒතර ආයතනයක් වශයෙන් ඉස්සෙල්ලාම අපි කරේ මේකයි තත්ත්වය කියලා ඉදිරිපත් කරන. ඒ වගේම මේ තත්ත්වෙන් අපි මිදෙන්න අහවල් ක්‍රියාමාර්ගයක් අපි සකස් කරලා තියෙනවා කියලා ඉදිරිපත් කරනවා. මට හොඳට මතකයි සෙන්ට්‍රල් බැංක් එකේ ඔය අපි සාකච්ඡාවට ගියා. ඒ ගිය වෙලාවේ අපිට ආයතන මේ ශාඛාවල් අරින්න පර්මිෂන් දීලා තිබුණේ ආශ්‍රය දීලා තිබුණේ නැහැ. ඒ හේතුනේ අපිට ඒක අරින්න ශාඛාවල් අරින්න ඩිපොසිට්ස් එක තැන්පත්වල ප්‍රමාණය අඩුයි කියලා. එතකොට ඒකේ අනිත් පැත්ත දැන් තැන්පත්වල ප්‍රමාණය වැඩි කරන්න නම් ශාඛා අරින්න ඕනේ. ඉතින් ඕක තමයි මට හොඳට මතකයි ජෝන් ඩිසිල්වා කියලා හිටියේ සෙන්ට්‍රල් බැංක් සුපර්වයිසර්. මම එයාට ප්‍රසන්ටේෂන් එකක් දීලා අන්තිමට කිව්වා එක්කෝ අපිට අත් දීලා ගොඩ ගන්න. එහෙම නැත්නම් බෙරියස් අපිව වලලන්න. චොයිස් එක ඕගොල්ලන්ගේ කියලා. මම කිව්වා අපේ මේ ගිණුම් කරු මෙච්චරක් ඉන්නවා. සේවක පිරිසක් මෙච්චරක් ඉන්නවා. දැන් ඔයාගේ අතේ තමයි තියෙන්නේ මේක ගොඩ ගන්නවද නැද්ද කියලා. ඊට පස්සේ එයා කිව්වා ඔයා ඔහොම කිව්වට පස්සේ මට ශාඛාවලට පර්මිෂන් දෙන්න නැතුව ඉන්න බෑ කියලා අපිට ශාඛා 3ක් අරින්න අවශ්‍යතාව මේ පර්මිෂන් දුන්නා. එතනින් තමයි ඒ ගොඩ ගැනීම ඇති වුණේ. ඉතින් ඔයාගේ ප්‍රශ්නේ සරලව උත්තර දුන්නොත් හැම දෙයක්ම ගොඩ ගන්න පුළුවන්. ඒ මගේ පුද්ගලික අදහස අත්දැකීම. හැබැයි දැනගන්න ඕනේ හැම අර්බුදයක් තුළම යම් කිසි වේගයක්, එනර්ජි එකක්, විශ්වාසයක් තියෙනවා. දැන් අපේ රට දැක්කත් අර සාමාන්‍යයෙන් ඔයා කිව්වා වගේ අපේ දේශයේ ජාතිවිද්‍යාව කියද්දී අපි හැඟීමකින් කියනවා නම් මම හිතන්නේ හැම කෙනෙකුට ඉතාමත් ලොකු විශ්වාසයක් ඇති වෙයි කියලා. අපි මේ අපේ ධනය අපේ දේශය කියන්නේ natural resources අපේ ඒ ධනය ගොඩක් පොහොසත් රට. ඒ අතින් ගොඩක් පොහොසත් රට. අපේ රටේ 35ක් විතර වගාවට සුදුසු ඉඩම් තියෙන්නේ. ඕනම තැනක ඕනම දෙයක් යවෙන්න පුළුවන් භාග්‍යවත් රටක්. අපි රට වටේ මුහුද තියෙනවා. අපිට මේ natural calamities ඒ කියන්නේ cyclones උයි earthquakes උයි ඒවා මොකොත් නැහැ. ඒ වගේ රටක්. අපේ තියෙන කලාපය අපි ඉන්න තැන ආර්ථිකයට අවශ්‍ය තැන. අර location wise කියලා කියනවා. ඒ නිසාමනේ මෙච්චර ප්‍රශ්න ඇති වෙලා තියෙනෙත් ලෝකයේ අනිත් බලවතුන්ගේ අවධානයට ආකර්ෂණයට ලක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි දැනගන්න ඕනේ අපේ වටිනාකම ඒකනේ. ඉතින් ඒ තුල තමයි අපේ ජනතාවගේ විශ්වාසය. අපි දැන් ඇෆ්‍රිකාව ගන්නද? ඇෆ්‍රිකාව තමයි ලෝකේ තියෙන පොහොසත්ම ප්‍රදේශය. ඒ කියන්නේ හේ කොපර් තියෙනවා, ගෝල්ඩ්, ඩයමන්ඩ්, ස්වභාවික සම්පත් අතින් උපරිම එවැනි පළාතක් කොන්ටිනන්ට් එකක්. ඇයි
දුප්පත් රටක් වශයෙන් අපි ඔයා මම දැනගෙන තියෙන්නේ ඉතියෝපියාව ගන්න. අද ඉතියෝපියාව කොහෙද? එතකොට ඒගොල්ලන්ට දැනගෙන ඒගොල්ලෝ තමුන් ඒක පිළි අරගෙන තියෙන අපේ රට තමයි පොහොසත්ම අපේ ප්‍රදේශය තමයි පොහොසත්ම ප්‍රදේශය. ඒක නිසා අද මුළු ඇෆ්‍රිකාවකම හැම රටක්ම එකඟව ඒ ප්‍රදේශය පොහොසත් කරන්න ක්‍රියා කරනවා. ඔක පටන් ගත්තේ කොතනින්ද? ඒ එක එක්කෙනාගේ රටවල් වල තියෙන සම්පත් ගැන දැනීමක්, විශ්වාසයක්, අවබෝධයක් ඇති කරමින් තමයි ඕක ඉදිරියට යන්නේ. මම හිතන්නේ ආයතනයක් ගොඩ ගන්නෙත් ඒ තුලින්. දැක්මක් තුලින්, ඒ දැක්ම ක්‍රියා කරන්න පුළුවන් මෙහෙයුමක් තුලින්, ඒ මෙහෙයුමට අදාළ රිසෝසස් ඒ කියන්නේ අවශ්‍ය කරන මුදල් සහ උපක්‍රම තමයි රටක් එහෙම නැත්නම් ආයතනයක් ගොඩ ගන්නේ. දැන් අපි බ්‍රැඩ් මහත්මයා මෙහෙම කතා කරනකොට අපේ නර්මන්නට හිතෙන්න පුළුවන් අපි මේ කතා කරන්නේ මහා පරිමාණ ආයතන ලෝක ප්‍රකට සන්නාම ගැන විතරද? නෑ, අපි ගෙදර දොරේ කරගෙන යන පුංචි බිස්නස් එකක්, පොඩි ව්‍යාපාරයක් වුණත් මේක තමයි කතාව. මේ අනුව තමයි පැවැත්ම සහ කඩා වැටීම හෝ එහෙම නැත්නම් කඩා වැටුණා නම් නැවත නැගිටීම මේ සියල්ල තීරණය වෙන්නේ මේ සමග තමයි. මේ කියන කාරණාත් එක්ක විශේෂයෙන් මේ තුල අපි මට නම් දැනුණු දේ තමයි ආකල්පමය වශයෙන් අපි පොහොසත් නම්, සංකල්පමය වශයෙන් අපි පොහොසත් නම්, අපිට සැලසුම් තිබෙනවා නම් අපිට මේ ඕන දෙයකට මුහුණ දෙන්න පුළුවන් කියන එක. ආයතනයකට වගේම තමයි රටකට අදාළවත් මේ තත්ත්වය අපි පැහැදිලි කර ගැනීම වැදගත්. අපි අද පිළිසඳරෙන් කතා බහ කරමින් ඉන්නේ ප්‍රවීණ කළමනාකරණ උපදේශකවරයෙක්, විශ්ලේෂකවරයෙක්, ඒ වගේම දේශකවරයෙක් විදිහට නායකත්වය දෙමින් IHC ආයතනයේ විධායක අධ්‍යක්ෂවරයා, ප්‍රධාන විධායක නිලධාරීවරයා විදිහට කටයුතු කරනවා වගේම අනෙකුත් ආයතන සහ මේ රට පිළිබඳවම යම් දැක්මක් ඇතිව කටයුතු කරන බ්‍රැඩ්ලි එමර්සන් මහතා එක්ක. ඒකයි අපි අර හඳුන්වා දීමේදීත් මුලින්ම කිව්වේ මේ අපි ජාතික ගීයේම මේ කතාව පටන් ගත්තේ එතුමා ඒ තුලින්ම පෙන්වා දෙන කාරණායක අපි මොහොතකට හිතුවොත් කොච්චරනම් දේවල් කරන්න පුළුවන්ද? මහා දේවල් නෙමෙයි, බොහොම සුළු දෙයකින් අපිට ලොකු වෙනසක් ඇති කර ගන්න පුළුවන්. එකිනෙකා එහෙම හිතුවොත්, සමස්තය එහෙම තැනකට ආවොත් ලොකු විපර්යාසයකට අපිට යන්න පුළුවන් නිසා අපි අවසාන වශයෙන් බ්‍රැඩ්ලි මහත්මයා කතා කරමින් හිටියේ මේ ආයතන වලින් ඔබට එමු රට පිළිබඳව ගත්තාම යම් ආකාරයක පසුබෑමක් රටක තියෙනවා නම් ඒ රට ගොඩ එන්න මොනවාද කළ යුත්තේ කියන එක පිළිබඳව සරලවම පැහැදිලි කර ගැනීමක් තමයි අපි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ. ඕක මම සරලවම කිව්වොත් අපි ගමු පවුලක්. පවුලේ ආදායමක් තියෙනවා. ඒ ආදායම තුළ ඒ පවුලට අදාළ වියදම් තියෙනවා. right? එතකොට ඒක පාලනය කරගත්තේ නැත්නම් ඒ පවුල කඩා වැටෙනවා. ඒ වගේ තමයි රටක් වේවා, ආයතනයක් වේවා, ඒ ආයතන තුළ වියදම් ආදායම වලට වැඩි වුණොත් ඒ ආයතනයට ඒ පාත්වාගෙන යන්නට ණය ගන්න වෙනවා. එතකොට ඒ එන ආදායම් තුලින් ඒ ණය වලට අදාළ පොලි සහ වාරික ගෙවන්න සිදු වෙනවා. එතකොට වෙන්නේ හම්බ වෙන ආදායම තවත් අඩු වෙනවා. ඒ වගේ තමයි රට. අපි රට වශයෙන් ගත්තොත් අපේ දේශ ආදායමේ 90ක් 92ක් විතර අපි ණය ගෙවන්න පාවිච්චි කරනවා. එතකොට පවුලක ආදායමේ 90ක් අපි ණය ගෙවන්න පාවිච්චි කරොත් අපි පවුලක් නඩත්තු කරන්නේ කොහොමද? එතකොට ඒකට තියෙන සොලියුෂන් එක මොකක්ද? මොකක්ද ඒකට තියෙන විසඳුම? විසඳුම ඇවිල්ලා අපේ රටේ තියෙන සම්පත් තුළින් අපිට ආයෝජන ගන්න පුළුවන් මාකටිං ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. මොකද ආයෝජන කියන්නේ රටේ හැම රටක්ම තරඟ කරන ද්‍රව්‍යයක්. It's a material that everybody compete. එතකොට ඒකට අපි පිච් කරන්නේ කොහොමද? අපේ රටට ආයෝජන ගේන්න හේතුව මොකද්ද? දැන් එක කාලයක් තිබ්බා අපි අපේ රටට ඉන්වෙස්ට්මන්ට්ස් ආවේ අපේ ලේබර් එක ලාභයි කියලා. අපි ඒකනේ මාකට් කරන්නේ. We have cheap labor. ඒක රට බ්‍රෑන්ඩ් කරන්න පුළුවන් හොඳ දෙයක්ද? right. සිංගප්පූරු වගේ රටක් ගත්තොත් ඒගොල්ලෝ කියන්නේ අපි cheap කියලා. ඒගොල්ලෝ කියන්නේ අපි we are capable. අපි හැකියාවල් වැඩි. ඒකෙන්ද මෙහාට ගේන්න. දැන් ඊට පස්සේ අපේ ගාමන්ට් ඉන්ඩස්ට්‍රි ගත්තොත් අපේම ගාමන්ට් ඉන්ඩස්ට්‍රීස් බංග්ලාදේශයට ගියා, ඉන්දියාවට ගියා, දැන් ඉතියෝපියාවට යනවා. ඒ ලේබර් එක අඩුයි. ලේබර් එක විතරක් නෙමෙයි ආයෝජනයට අවශ්‍ය වෙන්නේ. ආයෝජන අවශ්‍ය වෙන්නේ රටක් තුළ තියෙන විවිධ ක්‍රියා මාර්ග. tax
ක්‍රම approvals ගන්න තියෙන ප්‍රමාදය එහෙම නැත්නම් පහසුව දැන් මෙයාගේ ස්ටේට් එක ගුජරාත් ස්ටේට් එක ගත්තොත් ඒ ස්ටේට් එකේ ඉන්වෙස්ට්මන්ට් එකක් ගියොත් හාර්සි ග්‍රේඩේ රැකියාවල් දුන්නොත් පළවෙනි මාස 6 පඩියටන් ආණ්ඩුවෙන් ගෙවනවා. ඒ කරන්නේ හේතුව අර සයිකල් එක දැනගන්න ඕනේ. වියදමක් ඇති වුණොත් තමයි මේ ආදායමක් ඇති වුණොත් තමයි වියදමක් ඇති වෙන්නේ. වියදමක් ඇති වුණොත් තමයි ආර්ථිකයක් නඩත්තු වෙන්නේ. ආර්ථිකය කියන්නේ සරල වශයෙන් කිව්වොත් ස්පෙන්ඩ්. කියන්නේ සාමාන්‍යයෙන් මම වියදම් කරොත් තමයි ආර්ථිකයක් ගොඩනගා ගන්න පුළුවන්. හරි වියදම ඇති කරන එක තමයි ආර්ථිකයේ තියෙන මූලික ෆවුන්ඩේෂන් එක. ඒ කියන්නේ ඉන්කම් එක වැඩි කරන්න ඕනේ. එතකොට තමයි මිනිස්සුන්ට වියදම් කරන්න පුළුවන්. වියදම් කරොත් තමයි ආර්ථික ක්‍රියාවක් ඇති වෙන්නේ. ප්‍රොඩක්ෂන් ඇති වෙන්නේ පර්චේසින් තිබුත් විතරයි. අපි වගේ රටක ගත්තොත් එහෙම අපි දන්න ඉතිහාසයේ ඉඳලම අයවැය හිඟ පරතර තමයි අනිවාර්යයෙන්ම පැවතුනේ. පරතරය කියලා කියන්නේ ආදායමේ තියෙන වැඩිවීමක් නෙමෙයි වියදම් වැඩිවීම. ඔබ කිව්ව පවුලකට අදාළ කාරණාව රටට අදාළව ගත්තොත් හැම විටම අයවැය හිඟිය පියවා ගන්න විවිධ උපක්‍රම යොදන්න වෙන තැනට තමයි අපේ රට වගේ රටවල් තියෙන්නේ. ඉතින් මේක කවදා හරි වෙනස් කරගන්න කන් අපිට මෙහෙම තමයි යන්න වෙන්නේ. වෙනස් කරගන්නවා නම් මේ වෙනස් කර ගැනීමත් එකවර කරන්න බෑ. ඒ සඳහා වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඔබ හොඳ තැනකට ආවද මේ ආයෝජන ගැන එහෙම කතා කරපු නිසා ඔබ එක සාකච්ඡාව ආරම්භ කරන්න කලිනුත් මම මේ පුවත් වාර්තාව මේ පිටුව ඉදිරිපත් කරා. ඔබේ කොළඹ වරාය නගරය ගැන දැනගන්න කියලා මේ සංචාරක අමාත්‍යාංශ ආයෝජන මණ්ඩලය මේ ආදී ආයතන එකතු වෙලා පළ කරලා තිබෙන දැන්වීමක් මේක. නමුත් මේ වරාය නගර කලාපයේ සහ කමිෂන් සභාව පිළිබඳව තිබෙන යම් යම් මත සැබෑ තත්ත්වයන්ද දුර්මතද කියන එක පිළිබඳව යථාර්ථය ඇත්ත තත්ත්වය පෙන්වා දෙන අවස්ථාවේ මෙවැනි ව්‍යාපෘතිවල වැදගත්කම මම හිතන්නේ ඔබ වැනි ආර්ථිකය පිළිබඳ විශේෂඥයෙකුගේ පැහැදිලි කිරීම ඒ සඳහා වැදගත් කියලා මම විශ්වාස කරනවා. මේ තුලත් තියෙන්නේ මේ ගැන කෙරෙන කතාවලට අමතරව සැබෑ තත්ත්වය පෙන්වා දෙන ගන්න උත්සාහය. මෙවැනි ව්‍යාපෘතිවල වැදගත්කම අපි වගේ රටකට මොන වගේද? එකක් තමයි අර ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ෆැසිලිටිස් අවශ්‍යයි කියලා කියනවා. යටිතල පහසුකම් අවශ්‍යයි. යටිතල පහසුකම් ඕනෑම රටක දියුණුවක ආර්ථික දියුණුවකට අවශ්‍යයි. ඔව්. එතකොට අපේ වගේ රටක්, ඒ කියන්නේ අපේ වගේ වෙල්ෆෙයාර් රටක් අපි සාමාන්‍යයෙන් এডুকেෂන් අධ්‍යාපනයේ නොමිල දෙනවා. ඒ වගේම වෛද්‍ය සේවා, සෞඛ්‍ය සේවා අපි නොමිල දෙනවා. ඒක හොඳයි. ඉතින් ඒ වගේ වෙල්ෆෙයාර් ඉකොනොමි එකකදී මේ වගේ ආයෝජන ඇවිල්ලා යටිතල පහසුකම් වැඩි කරන්නට ක්‍රියාමාර්ගයක් වෙනවා නම් ඒ රටේ ආර්ථිකයට ලොකු උදව්වක් වෙනවා. මොකද ඒ තුලින් මම ඉස්සරවට කිව්වා වගේ රැකියාවල් ඇති වෙනවා. රැකියාවල් ඇති වෙනවා. එතකොට ඔකේ තියෙන ගිවිසුම් ගහද්දී ඒ ගිවිසුම තුලින් මේ අපේ පැත්තෙන් උතන ඉන්වෙස්ට්මන්ට් එකක් වෙනවා. අපේ ඉඩම තමයි අපි ඉන්වෙස්ට්මන්ට් එකකට දෙන්නේ. ඒතකොට ඉන්වෙස්ට්මන්ට් එකට ප්‍රතිලාභය මොකක්ද කියලා තමයි බලන්න ඕනේ. ඒතකොට ප්‍රතිලාභය තමයි රැකියාවල් ඇති කිරීම. උතන ඒතකොට විදේශ සංචාර වැඩි වෙයි. ඒකෙන් රටට ආදායම ඇති වෙනවා. මොකද හැම දෙයක්ම බලන්න පැත්තක් තියෙනවා. හැම දෙයක්ම බලන්න ඕනේ මේකේ ගන්න පුළුවන් ප්‍රතිලාභය මොකක්ද කියලා. හැම දෙයක්ම අර දේශපාලනයේ පැත්තෙන් බැලුවොත් මම එතනට යන්න කැමති නැහැ. ඕකට ඉතින් කතාවල් දෙකක් කියන්න පුළුවන්. හැබැයි රටක් වශයෙන් ආර්ථිකයක් ගොඩ ගන්න පුළුවන් නම් හැම රටක්ම ගොඩ ආවේ ආයෝජන තුලින්. මොකද ආයෝජන අවශ්‍යයි. ආයෝජන නැත්තම් ණය ගන්න වෙනවා. එතකොට මේ වගේ වැඩපිළිවෙල මේක යෝධ වැඩපිළිවෙල ඕකේ මේක අස්තන් කරද්දි මම PPP යුනිට් එකේ හිටියේ. ඕක ගොඩක් මේ සාකච්ඡා කරලා ප්‍රතිලාභ හොයලා තමයි ওই වගේ මූවමන්ට් එකකට ගියේ. එතකොට ඒ වගේ යද්දී මම හිතන්නේ අපි රටක් වශයෙන් පිළිගත යුතුයි රටක් තුල තියෙන සම්පත් අමතරව පිට වියදමින් ඒ රටේ යටතල පහසුකම් වැඩි කරන්න පුළුවන් නම් අපි ඒකට විවෘත වෙන්න ඕනේ. මොකද අපි අද අද ගන්න තීරණ තමයි අපේ අනාගතය මොකක්ද කියලා අපිට දැනුම් දෙන්නේ. අපේ වර්තමානය අපි අතීතගත තීරණවල පිළිතුරු. ඒ වගේ තමයි අපේ අනාගතයත් අපි වර්තමාන කාලේ අපි ගන්න තීරණවල පිළිතුරු වෙන්නේ. එතකොට හැබැයි එකක් මතක තියාගන්න ඕනේ. ඕකෙන් එන ප්‍රතිලාභය, ඒ ප්‍රතිලාභය එන කාල ප්‍රමාණය, ඒ ප්‍රතිලාභය එන ක්‍රමය මොකක්ද කියලා පැහැදිලිව රටක් වශයෙන් අපි ඕක ගැන හොයලා බලන්න ඕනේ.
එතකොට රිටර්න් එක යන කාලයයි තමයි රටට අවශ්‍ය වෙන්නේ. මොකද මේවා කවුරුත් අරන් යන්නේ නැහැ. මේ අපේ රටට BOT කියන්නේ build operate and transfer කරලා තමයි වැඩි හරක්ම වෙන්නේ. ඒ පැත්තෙන් බලද්දී අපි ආයෝජන ඕනේ කියලා කියනවා. මේ ආයෝජන ගෙන්නන්න පුළුවන් අවස්ථාවල් අපි හදලා දුන්නේ නැත්නම් ආයෝජන එන්නේ නැහැ. ඔබ කියන්නේ අපිට සම්පත් තිබිලා පළක් නැහැ අපි ඒවෙන් ප්‍රයෝජනයක් ගන්න තැනට අපිට ආර්ථිකමය වශයෙන් අපිට ශක්තියක් නැත්නම් අපිට වෙනත් බාහිර පාර්ශවයක සහයෝගය අරගෙන මේ ආයෝජන වලට ගිහිල්ලා අප ඒවයින් ප්‍රයෝජනයක් අරගෙන රටේ ආර්ථිකය ශක්තිමත් කරගන්න යන එක වරදක් නෑ කියන එකයි ඔබේ අදහස. ණය ගන්නට වැඩිය මේක හොඳ නැද්ද? ණය ගත්තොත් පොලිස් සමග ගෙවන්න වෙනවා. ආයෝජනයක් ආවොත් ඒකේ ප්‍රතිලාභ තියෙනවා. ඒ පැත්ත තමයි බලන්න ඕනේ. දැන් අපිට සංවර්ධනයක් අවශ්‍යයි. රටක් වශයෙන් අපි තරඟ කරනවා නම් රටක් වශයෙන් අපි තරඟ කරන්න ඕනේ. අපේ අධ්‍යාපන පැත්ත වැඩි කරන්න ඕනේ. එතකොට මේ වගේ මේ වැඩපිළිවෙලක් සංවර්ධනයක් ඇති වෙනකොට අපේ මානව සම්පත් වල හැකියාවල් අනිවාර්යෙන් උසස් වෙත යුතුයි. එතකොට ඒට සමානව අපේ අධ්‍යාපන ක්‍රම වැඩි වෙන්න ඕනේ. එතකොට බලන්න සමාජයක් වශයෙන් අපේ උසස් වීමක් ඇති වෙනවා. එතකොට මම හිතන්නේ හැම කාල ශේෂ්ත්‍රයක් තුළදීම අපිට අනාගත පරපුරකට දියුණුවක් හදලා දෙන්න බැරි නම් මම හිතන්නේ අපි සිවිලයිසේෂන් එකක් වශයෙන් අපි ඒ ගැන දුක් වෙන්න ඕනේ. නමුත් දැන් මෙවැනි මේ ව්‍යාපෘතිය ගැනම කතා කරනවා නෙමෙයි මෙවැනි ව්‍යාපෘති ආයෝජන තුල ඒ රටේ දේශීයත්වය අනන්‍යතාවයත් රැකෙන තැනක මේවා විය යුතුයි කියන එක පිළිබඳව මතයක් තිබෙනවානේ. ඒ ගැන ඔබේ විග්‍රහය. ඔව් ඒක ඇත්ත. සාමාන්‍යයෙන් අර ෆ්‍රේස් එකක් තන ඉංග්‍රීසියෙන් කියනවා නම් you must negotiate from a point of strength. අපේ asset එකක් ගැන අපි කතා කරනකොට අපි strong point එකෙන් තමයි කතා කරන්නේ. මොකද අපි ඔතන ඉල්ලුමක් නෙමෙයි කරන්නේ. ඉල්ලුමක් එන්න ඕන අනිත් පැත්තේ. අපි යන ක්‍රමය we are more begging than marketing. අපේ තියෙන තත්ත්වේ රටක තියෙන ප්‍රොඩක්ට් එක රටක් ප්‍රොඩක්ට් එකක් වශයෙන් ගත්තොත් ඒ ප්‍රොඩක්ට් එක අපි මාකට් කරන්නේ කොහොමද? අපේ රටේ තියෙන ප්‍රොඩක්ට් ෆීචර්ස් මොකක්ද? ඒ ෆීචර්ස් අපි කොහොමද මාකට් එකට ඉදිරිපත් කරන්නේ? එතකොට negotiate from a point of strength. ඒකයි කියන්නේ අපි සාකච්ඡා කරද්දී අපි ශක්තිමත්ව සාකච්ඡා කරන්න ඕනේ. අපි දුර්වලතාවයේ ඉදිරිපත් කළ සාකච්ඡා කරොත් තමයි ඔය වගේ ගිවිසුම් වලට අපිට සමහරක් වෙලාවට අපහසු එහෙම නැත්නම් අවාසනාවන්ත එහෙම නැත්නම් unfavorable විදියට එන්න පුළුවන්. අපි දැනගන්න ඕනේ අපේ තියෙන ශක්තිය මොකද්ද? අපේ තියෙන strength එක මොකද්ද? අර ඉස්සෙල්ලාට කතා කරද්දී මම කිව්වා ආයතනයක් වශයෙන් ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕනේ කඩා වැටෙන ආයතනයක් අසාර්ථක ආයතනයක් වුණත් ඒ තුල දැනට තියෙන ශක්තිය මොකද්ද කියලා. එතනින් තමයි අපි ගොඩ නගින්න ඕනේ. ඒකට එළියට යන්න ඕනේ අර සෙන්ට්‍රල් බැංක් එකේ ආගියුමන්ට් එක ගියා වගේ එතන ගිහිල්ලා අපි මේ වැඳලා ඉල්ලනවාද එහෙම නැත්නම් මේක තමයි තත්ත්වය. ඕක හොඳ මේ කාරණාවක් වෙනවා දැන් ඔබ කියන තත්ත්වය අපි නැවත આવොත් අපේ ගමට අපේ පවුල් එකකයට පුංචිම තැනට ආවත් අපි නැති බැරි කම කියාගෙන ගිහිල්ලා කෙනෙකුගෙන් යමක් ඉල්ලා හිටිනවට වඩා අප ළඟ තියෙන දෙයක් අරගෙන ගිහිල්ලා කතා කළොත් අපිට ඒ තුල සාකච්ඡා වෙනසක් වෙනවා. පුළුවන්. හොඳ ප්‍රතිලාභයක් ලබන්න පුළුවන්. අනිත් එක කොන්ද කෙලින් තියාගෙන අපිට මුහුණ දෙන්න පුළුවන් අනාගතයට හොඳ ප්‍රතිලාභ රසක් අත් කරගන්න පුළුවන්. ඒ එක්කම බ්‍රැඩ්ලි මහත්මයා තව අපිට මේ සාමාන්‍ය මේ රට තුල සුලභව දකින්න ලැබෙන තත්ත්වයක් තමයි මොන දේ සිද්ධ වුණත් රටේ නායකත්වයේ ඉඳලා පාර්ලිමේන්තුවේ ඉන්න 225ටම තමයි අමතන්න තමයි ජනතාව පුරුදු වෙලා ඉන්නේ. ඒක තමයි අපි සාමාන්‍ය තත්ත්වය. මේක එතන වැරද්දක්. එක්කෝ අපි ඒ නිසානේ කියන්නේ ගම් වතුරක් එනකොට මේ ස්වභාවික අපල උපද්‍රව එහෙම එනකොට ඔතන ගිලා බහින්න ඕනේ. ඕක යට වෙන්න ඕනේ. එහෙම කියන තැනට පත් වෙලා තියෙන ඒ 225ටම මේ සියල්ල බාර දීලාම ඉන්න තත්ත්වයක් උඩ අපිට බැරිද යමක් කරන්න? ඊට හොඳ ප්‍රශ්නයක් ඕක. දැන් බලන්න අපි ඉන්දියාව වගේ රටක් ගමුකෝ. මහ ජනතාව ඉන්නවා බිලියන 1.7ක් විතර. පාර්ලිමේන්තු එකේ ඉන්නේ 400 ගාන. එතකොට ඒ 400ට බාර දෙනවාද මේ බිලියන 1.6ක අනාගතය මොකක්ද කියලා. ඉතින් අපේ රට ගත්තොත් අපි මිලියන 22ක් තියෙනවා. ඔය 22කින් 225ක් කියන ඔය 225 ගේ නම්බරය දැන් වෙන විදිහකට තමයි තේරුම් ගන්න. ඒගොල්ලෝ policies decide කරන්නේ. මම හිතන්නේ
අපි මේ මිලියන 22කට මම හිතන්නේ සාධාරණයි කියලා ඒ 225ට රට අපේ අනාගතය බාර දෙන්න. අපිට පුළුවන් අපි තුල නායකත්වයක් තානාන්තරයක් අවශ්‍ය නැහැ. අපිට දේශීය ගීය වෙනුවෙන් අපේ ජාතික ගීය වෙනුවෙන් යම් කිසි දෙයක් අපිට කරන්න පුළුවන්. ඒකයි මම ඉස්සෙල්ලා පටන් ගද්දිම කිව්වේ අපේ දැක්ම අපේ ජාතික ගීය වුණොත් ඒ දැක්මෙන් ඒ ජාතික ගීය තුලින් කියවෙන යම් කිසි දෙයක් කෙටි දෙයක් දැන් අපි කියනවනේ එකම අවකගේ දරු වගේ කියලා. අපිට ඒක කරන්න පුළුවන්. ඔබ වේ අප මුක්තිය කියලා කියනවා. ඉන්ස්පිරේෂන් එක. අපේ රට දිහා බලලා අපිට මොකද්ද ලැබෙන මුක්තිය? අපේ රටේ තියෙන පහසුකම් බලන්න. අපේ රටේ තියෙන ග්‍රැෆයිට් එක ලෝකේ තියෙන හොඳම ග්‍රැෆයිට් එක තමයි ලංකාවේ තියෙන්නේ. හැබැයි අපි ඒක එක්ස්පෝර්ට් කරන්නේ නිකන් අර දුම් ගහපු ඒක පිළිලකට අපි එළියට ගන්න නැහැ. මෙට්‍රික් ටන් එකක් අපි $750 750කට වගේ තමයි දෙන්නේ. හැබැයි වර්ල්ඩ් මාකට් ප්‍රයිස් එක ඇවිල්ලා $1400ක් විතර එනවා. ඒක පිරිසුදු කරගන්න බැරිකම. විශේෂයෙන් අගේ එකතු කිරීම වලට යාමේ වැදගත්කම. දැන් බලන්න අපි ඔයා අපි අර ට්‍රේඩ් ගැප් එක ගැන කතා කරා හැම තිස්සෙම 1978 තමයි අපි පොසිටිව් එකක් තිබුණේ. ඊට පස්සේ තනි කර නෙගටිව් තමයි ගියේ. ඉතින් ඒකට හේතු වන්නේ අපේ අපනයන පාලනය කරන්න කොහොමද කියන එකනේ. දැන් අපි පොඩි කාලේ ඉස්කෝලේ ගියාම අපෙන් ඇහුවොත් අපි මොනවද එක්ස්පෝර්ට් කරන්නේ කියලා අපි කෙලින්ම කියනවා ටීරොබ කොනට් කියලා. අද ඒ ඔක්කොම ඉම්පෝර්ට් කරනවා. තේත් ඉම්පෝර්ට් කරනවා. මාළු ඉම්පෝර්ට් කරනවා. කරෝල ඉම්පෝර්ට් කරනවා. මොකද්ද පාලකයන්ගේ පැත්තක තියලා මහජනට ඔය ගැන කරන්න පුළුවන් යන්නේ. ඒ පැත්ත බලන්න. අපිට කොච්චර දේවල් කරන්න පුළුවන්ද අපේ පොල් වගා වැඩි කරන්න. පාලකයෝ අවශ්‍ය නැහැනේ. ඒගොල්ලෝ පැත්තක තියන්න. අපේ දීවර වැඩි කරන්න මාළු වවන්න දැන් අපේ රට අනිත් රටවල් වල ඩීප් සී ෆාමින් කියලා තියෙනවා. ඒ කියන්නේ මැද මුහුදේ මාළු ෆාම් එකක් ඇති කරනවා. ඇයි අපිට කරන්න බැරි? අපිට දකුණේ කිසිම සීමාවක් නැහැ මාළු අල්ලන්න. රට වටේම මුහුද. දකුණේ යන්න පුළුවන් no limit right. ඉතින් එච්චර තියෙද්දී තාක්ෂණය ගෙනාපු නැති එක තමයි මෙතන තියෙන අඩුපාඩුව. දැන් ඩුබායි වගේ රටක් ගත්තොත් 1966 තමයි ඒගොල්ලෝ සංවර්ධනය පටන් ගත්තේ. ඒ පටන් ගත්තේ අපිට නිදහස ලැබිලා අවුරුදු 18කට පස්සේ. දැක්ම මෙහෙයුම කමිට්මන්ට් එක. තාක්ෂණය තුලින් තමයි අපේ කුෂිකර්මය ගන්න, අපේ දීවරය ගන්න, අපේ සෞඛ්‍යය ගන්න. තාක්ෂණය අද තියෙනවා. ඒක තමයි අපි ගේන්න ඕනේ. ඒකට අපි පාර්ලිමේන්තු එකට බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. අපි රටක් වශයෙන්, ප්‍රවාසියෙක් වශයෙන් මට යම් කිසි දෙයක් කරන්න පුළුවන් වෙනවා. හොඳයි, බොහොම ස්තුතියි. මේ ගතවුණු මිනිත්තු ගණනාව මිනිත්තු වලින් තක්සේරු කරනවට වඩා, මනිනවට වඩා ජීවිතයට බොහෝ දේ අපිට එකතු කරගන්න ලැබුණා කියලා විශ්වාස කරනවා. මම හිතන්නේ මේ වෙත හොඳ අවධානයක් ඔබ යොමු කරන්නම්. ඔබ මේ කාරණාව පිළිගනිවි. අපිට පුද්ගලයෝ විදිහටත්, ආයතන විදිහටත්, රටක් විදිහටත් හිතන්න ගොඩක් දේවල් එකතු වුණා. ඒ තුල විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අපි මේ ආකල්පමය වශයෙන් වෙනසක් ඇති කරගත්තොත් නිවැරදි දැක්මක් මෙහෙවරක් සහිතව විෂන් ඇන්ඩ් මිෂන් සංකල්පය ආයතන වලට පමණක් නෙවෙයි පුද්ගලික ජීවිතයටත් ගෙන පුළුවන්. පුරවැසියෙක් විදිහට අපිට බොහෝ දේ කරන්න පුළුවන්. අපිට ඒ ශක්තිය තියෙනවා. අපිව පාවිච්චි නොකිරීම තමයි මෙච්චර කල් වෙලා තියෙන්නේ කියන පණිවිඩය අනිවාර්යයෙන්ම ඔබට යන්න ඇති කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි ප්‍රවීණ උපදේශක කළමනාකරණය සහ මේ මූල්‍ය පිළිබඳව ප්‍රවීණ උපදේශකවරයෙක්, ඒ වගේම දේශකවරයෙක්, විශ්ලේෂකෙක්, විචාරකයෙක් වන බ්‍රැඩ්ලි මහතාට අපි යාලිත් දවසක හමු වුණොත් මුණ ගැසෙන්න පුළුවන් වෙලාවක් ලැබුණොත් අපිට මුණ ගැසීම පිළිබඳ දිගුවකට යන්න පුළුවන්. තව කාරණා කතා කරන්න පුළුවන්. ඔබේ අත්දැකීම් එක එහෙමනම් බොහොම ස්තුතියි ඔබට. ආයුබෝවන්. අපි නැවත ඔබව මුණ ගැසෙනවා හෙට උදෑසන. දැන් ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ සුබදායි වගේම සුවදායි දවසක් වන්නට කියන එක. මොකද ඊයේ දවසේත් වාර්තා වුණේ වැඩිම ආසාදිතයෝ සංඛ්‍යාව 996 මීට පෙර පෙබරවාරි මාසයේ ආසාදිතයෝ වාර්තා බිමක් ගිය වසරේ තිබුණා. හැබැයි දැන් 997ක් විදියට ඊයේ දවසේ මුළු එකතුව ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ කොවිඩ් වාසංගතය හැම වාර්තා වෙනවා. සුබ තත්ත්වයක් නෙමේ රටේ තිබෙන්නේ. ඒ නිසා සුවදායි දවසක් ඔබට ප්‍රාර්ථනා කරනවා හෙට මුණ ගැසෙන තුරු. දින
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.